අපි YouTube හරහා මේ වීඩියෝ කරන්නේ ත්‍රිකෝණමිතිය. දැන් කොවිඩ් මුලින් ආපු කොවිඩ් නිවාඩුවේදී කියන කොවිඩ් ඉඳ ඉස්කෝල පන්ති නැවතිලා තියෙන වෙලාවේදී මම ත්‍රිකෝණමිතිය මුල් කොටස් වලට YouTube වීඩියෝ කීපයක් දැම්මා. ඊට පස්සේ අපි ඊට පස්සේ පන්ති පටන් ගත්තත් එක ත්‍රිකෝණමිතිය කරගෙන ආවා. දැන් මේ වෙනකොට 2යි තිර සූත්‍රات කළා 3යි තිර සූත්‍රය ආසිත ගණන් සීරි සූත්‍ර කියන හරිය තමයි පන්ති වල කරමින් ඉන්නේ. නමුත් දැන් ආපහු සැරයක් අපිට ඔන්ලයින් උගන්වන්න උනානේ. ඉතින් එතකොට දැන් මම අර අතරමඟ පටන් ගන්න වෙනකොට මම ඒ ධන බී සූත්‍ර කියන්නේ සංයුක්ත කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත වලට සූත්‍ර තියෙනවානේ. ආන්නෝ හරහා තමයි ওই 2 තීට සූත්‍ර 3 තීට සූත්‍ර ඊට පස්සේ CD සූත්‍ර සහ ඉස්සරහදී ත්‍රිකෝණමිතික සමීකරණ වලට යන්නේ. ඒ මම තීරණය කරා YouTube එක හරහා ඔයගොල්ලන්ට ඒ ධන බී සූත්‍ර ටිකෙන් ආපහු යන්න. ඔය ඒ ධන බී සූත්‍ර කියන්නේ දැන් සංයුක්ත කෝණවල ත්‍රිකෝණමිතික අනුපාතනේ. සංයුක්ත ගණිතය කියන්නේ සුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය එකතුව. දැන් මෙතන කියන්නේ සංයුක්ත කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. කෝණ දෙක එකතුව, අන්තරය, කෝණ තුනක එකතුව. එතකොට අපි අංක 1ට එන්නේ කිව්වත් වගේ ඒ ධන බී සූත්‍ර. ඒ ධන බී කියලා කියන්නේ ඔය තියෙන දැන් කෝණ දෙකක එකතුව. කෝණ දෙක එකතුව. ඒ ධන බී සූත්‍ර. අංක 1 sin ඒ ධන බී සඳහා සූත්‍රය. sin ඒ ධන බී එනවා. sin a cos b ධන cos a sin b. ඔන්නක. ඔක තමයි sin a ධන බී සූත්‍රය. ඔයා මොහොතකටවත් හිතන්න එපා මෙන්න මේ විදිහට කියලා එහෙම. sin a ධන b කියන්නේ sin a ධන sin b. මුල්ම කාලවල සමහර අය ඔන්න ඔහොම දේවල් ඔලුවට ගන්නවා. එහෙම ගන්න තිබ්බ පුතේ මේ තියෙන sin වැඩි කිරීම a ධන b නං. නමුත් sin a ධන b කියන්නේ a ධන b ගේ සයිනය. ඒක නිශ්චිත සූත්‍රය තමයි sin a ධන b කියන්නේ sin a cos b ධන cos a sin b. ඊළඟට අපි ඔය වගේම සූත්‍රය තියෙනවා cos a ධන b. cos a ධන b සඳහා සූත්‍රය. දෙක එකත් අපි මතක තියාගන්න ඕනේ ගණන් වලදී වැදගත් cos a ධන b. cos a cos b ඍණ sin a sin b. ඔන්න cos a ධන b සඳහා සූත්‍රය. ඕකෙත් කටපාඩමේ තියාගැනීම අංක 1 නිසා මම ඉස්සෙල්ලා ලිව්වා. තුන්වෙනි එක tan a ධන b. tan a ධන tan b යට 1 ඍණ tan a tan b. මෙන්න මේක තමයි පුතා tan a ධන b සූත්‍රය. ඒතර a ධන b සූත්‍ර තුනක් අපි මතක තියාගන්න ඕනේ. ටික කටපාඩම් වෙන්න ඕනේ. ත්‍රිකෝණමිතිය කියන්නේ සූත්‍ර ටිකක් වැඩි පාඩමක්නේ. මේවා කටපාඩම් වෙන්න. sin a ධන b තියෙන එක මෙතන ධන. cos a ධන b තියෙන එක මෙතන ඍණ. tan එකේදී ධන ඍණ. හරි. ඊළඟට දැන් මේවා කිව්වත් වගේ සාධන අහන්න තියෙන ඊටාම අඩු සම්බන්ධයක්. එතන ඇත්තට මේක ජ්‍යාමිතික ක්‍රමයකින් ඔප්පු කරන්නේ සාධන අහන්න. හැබැයි අපෝන. මෙයාගෙන් මෙයා අපෝනේ. මෙයාගෙන් මෙයා අපෝනේ. එවැනි දේවල් අහනවා. කෙසේ වෙතත් මම ඔයගලන්ට මේක සාධනය කරලා පටන් ගන්නම්. මුලින් මේ ටික සටහන් කරගන්න. ඊළඟට අපි යමු මේක සාධනය කරන්න ජ්‍යාමිතිකව. මුලින්ම අපි sin a ධන b සූත්‍රය ඔප්පු කරමු. දැන් මේක ඔප්පු කරන්න යම් ජ්‍යාමිතික ක්‍රමයකට ඒ ජ්‍යාමිතික නිර්මාණය මතක තියාගන්න. ඒතර මේකේ දැන් සාධනය සිද්ධ වෙන්නේ ගොඩක්කට දැන් මේක AB කියන සුළු කෝණ සලකමින්. නමුත් මේකේ භාවිතයේදී AB සුළු කෝණ ඕනෑම කෝණ. ඔන්න බලා ගන්න. දැන් මේකේ අපි ඉස්සල්ලාම A ධන B එන හින්දා මම මෙහෙම අරගන්නවා මුලින්ම A කියලා කෝණයක් මාක් කරගන්නවා. A ධන B ඕන හින්දා එතන ඉඳන් B කියලා කෝණයක් මාක් කරගන්නවා. මේක O කියලා ගන්නම්. මේක මත ලක්ෂයක් මම P කියලා ගන්නවා. මේ නිර්මාණයේ තියෙන ලම්බක ගොඩක් අඳින්න ඔන්න ලම්බකයක් ඇඳලා මේක Q අඩුයි. අඩිය Q. ඊට පස්සේ මෙතෙන්ට ලම්බකයක් ඇඳලා තව එකක් ඒ අඩිය R. ඊට පස්සේ මෙතෙන්ට ගත්තා මේක S. තව ඉවර නෑ ලම්බක ඇඳලා මෙහෙම ලම්බකයක් ඇඳලා ඒක T. ඔයාලට මතකනේ නිර්මාණය? වීඩියෝ එක නැවත බලන්න. අමතක නම් ඒ වැන්දා ඒ කෝණය ඊට පස්සේ B කෝණය මෙතෙන් දැන් ලම්බකේ ගැහුවා ඊට පස්සේ මෙතෙන් දැන් මෙයාට ලම්බකේ ගැහුවා
නැවත ලම්බකය නැවත ලම්බකය. ජ්‍යාමිති වලට පේනවා දැන් මේක A නම් මේ කෝණයත් A. නැත්නම් මේක අනුවරිනේ කියන්නකෝ. නැත්නම් මේක A කිව්වත් හරි. එතකොට මේක අනුවරිනේ මේක A. කෙසේ හෝ මට මේක A කියන ගන්න ක්‍රම ගොඩයි. එහෙම නැත්නම් මෙයා A නිසා මේක අනුවරිනේ මේක 90. එතකොට මේක A. එතකොට ඔන්න ඔය ජ්‍යාමිතික රූපය අසුරෙන් තමයි බොහොම සරලව මේ සූත්‍රය ගන්නෙ. එතකොට මම මෙතන A ධන B ගේ sin එක ගන්න ගියා මෙන්න මේ ට්‍රයැන්ගල් එක ගන්නවා. OPQ ත්‍රිකෝණය සලකමු. එතන ඔයාලට පේනවද sin A ධන B? sin A ධන B ගොත් සම්මුඛ PQ කර්ණය OP. PQ යට OP. දැන් PQ කියනකෝ හොඳින් බලන්න PQ කියන්නේ PT ධන TQ. සූත්‍රෙත් එකතුවක් තියෙනින්ද අපිට එකතුවක් ගැනීමට අපි කැමති. PT ධන TQ. යට OP. අපි බෙදලා ගත්තොත් මේක PT යට OP TQ යට OP. නමුත් දැන් මෙතන මේ ඔක මේ ලියපු මුල් පියවරේම වුණත් කමක් නැහැ. දැන් මේ TQ කියන එකේ කිසි ගතියක් නැහැ. මොකද PT ට්‍රයැන්ගල් එකට සම්බන්ධයි TQ සම්බන්ධ නැහැ. නමුත් TQම තමයි RS කියන්නේ. TQම තමයි RS කියන්නේ. එනිසා මම PT ධන RS යට OP කියලා ගන්නවා. ඊළඟට PT යට OP RS යට OP. ඔයාලට PT යට OP ට මොකක් හරි ට්‍රිගොනොමෙට්‍රික් රේෂියෝ එකක් ලියන්න පුළුවන්ද? PT මෙතන OP මෙතන. කීයට බෑ. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ PT තියෙනවා. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ OP තියෙනවා. හැබැයි මම උපක්‍රමයක් පාවිච්චි කරන මෙතන එකතුවක් එන විදියක් දන්නවා. මම PT ඔහම තියලා OP පැත්තකට තියලා ලවයයි හරයයි වැඩි කරන සමාන පදයකින්. PT තියෙන ට්‍රයැන්ගල් එකේ තියෙනවා PR වගේම OP තියෙන ට්‍රයැන්ගල් එකෙත් PR තියෙනවා. නිසා උඩයි යටයි PR ගෙන් වැඩි කරනවා. මෙතනත් එම RS යට OP RS තියෙන එක පැත්තක OP තියෙන තව පැත්තක. RS තියෙන ත්‍රිකෝණයේ මේක OP තියෙන ත්‍රිකෝණයක් ගන්න පුළුවන් මේ විදිහට. නමුත් ඒක එපා මේක ගමු. මේකෙත් OP තියෙනවා. ඒතර OR කියන එක ඔයා උඩයි යටයි වැඩි කරොත් බලන්න හොඳට ඒක ඒ ත්‍රිකෝණ දෙකේම තියෙනවා. RS යට මෙතින් RS යට OR. අනිත් එක OR යට OP. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. PT යට PR. මෙතින් PT යට PR cos A. PR යට OP. සම්මුඛ කර්ණ sin B. RS යට OR. RS යට OR. මොකක්ද දෙන්නේ? sin A. OR යට OP. ඊළඟට බලන්න OR යට OP cos B. එවිල ඉවරයි. මම මේක මුලින් ලිව්වොත් sin A cos B ධන cos A sin B. ඒ කවුද? sin A ධන B. ඔව්. ඔතන sin A ධන B සූත්‍රයේ සාධනය. පැහැදිලිද මම ආයිත් කිව්වොත් එහෙම sin A ධන B කියන්නේ PQ යට OP. තේන්නේ? PQ යට OP. PQ ලියන PT ධන TQ එකතුවක් එන්න ඕන නිසා. නමුත් TQ ට්‍රයැන්ගල් එක නැති නිසා RS. PT ධන RS යට OP. PT යට OP RS යට OP. PT එක තැනක OP එක තැනක ඒ ට්‍රයැන්ගල් දෙකටම පොදු පාදේ PR. RS OP. RS මෙතන OP මෙතන. දෙකටම පොදු එක OR. රයිට්. දැන් ඕගොල්ලෝ මේක ලියාගන්න. ලියාගෙන ඊළඟට cos A ධන B සූත්‍රය මම ලියවනේ. ආන්න එක ලියලා ඔයාලට මම උදව්වක් කරන්නම්. මේන්න මේ ජ්‍යාමිතික රූපෙමයි එන්නේ. මේකම පාවිච්චි කරලා cos A ධන B සූත්‍රය ගන්න. තනියෙන් උත්සාහ කරන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න. cos A ධන B සූත්‍රය. මේ ජ්‍යාමිතික නිර්මාණය ලෙසමයි අපි මේ පාර ලියමු OPQ ත්‍රිකෝණය සලකමු.
කොස් A ධන B කිව්වොත් බද්ධ පාදයේ යට කරන්නේ. OQ යට OP. මෙදාපාර OQ ට ලියන්න පුළුවන් ඔයාලට OQ කියන්නේ OS ඍණ QS. මොකද අන්තරයක් නෙවෙයි. OS ඍණ QS. කලින් වගේම ගියොත් OS කියන එක ට්‍රයැන්ගල්ස් වලට සම්බන්ධයි. QS සම්බන්ධ නැහැ. නමුත් QS ම තමයි TR කියන්නේ. ඔන්න OS යට OP TR යට OP. බලන්න OS මෙන්න OP. OS තියෙන ට්‍රයැන්ගල් එකකටත් OP තියෙන ට්‍රයැන්ගල් එකටත් දෙකටම සම්බන්ධ කොමන් අපිට ගන්න පුළුවන් පාදයක් විදියට OR. ඒ නිසා OS OR OR OP. ඍණ ඊට පස්සේ TR යට OP ත් බලන්නකෝ. TR මෙතන OP මෙතන. ඔය දෙකටම සම්බන්ධ එක තමයි PR. උඩ යටයි PR ගෙන් වැඩි කරන්නේ. OS යට OR. කෙලින්ම කොස්සේ. OR යට OP. බද්ධ පාදය කරන්නේ. කොස් B. TR යට PR. TR යට PR. සම්මුඛ යට කරන්නේ. sin A. PR යට OP. මෙතන PR යට OP. සම්මුඛ කරන්නේ. එතකොට මොකද එන්නේ? sin B. right. ඉවරයි. ඕක තමයි උතේ cos A ධන B සූත්‍රය. ඔයාලට tan A ධන B ඔප්පු කරන්න පුළුවන් මේකෙන් යන්නත් පුළුවන්. නමුත් ගොඩාක් විට මම මේ සාධන ජ්‍යාමිතිකව සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. මම ඔයාලට මේ ගොඩක් බාර දෙනවා. tan A ධන B සූත්‍රය දැන් ඔයා අරගන්න sin A ධන B සහ cos A ධන B සූත්‍රය ඇසුරින්. ආන්න ඒ සිස්ටම් එකට විභාගයටත් තානවා. හරි. මේක සටහන් කරගන්නකො ඉස්සෙල්ලා. tan A ධන B සූත්‍රය ලබාගෙන. මම කෝක ගොඩාක් කට අපිට tan A ධන B සූත්‍රය ජ්‍යාමිතිකව ගන්න වෙනකොට අපින් අහන දේ sin A ධන B සහ cos A ධන B සූත්‍රය ඇසුරින් අපෝහණය කරන්න කියලා. ගානක් ලෙසත් අහයි. ඔන්න මම ඒ දේ කරනවා. හැබැයි මම මේ කරන්න කලින් වීඩියෝ එක නවත්තලා ඔයා ඒක try කරන්න ඕන. try කරාම ඔක පුළුවන්. ඊට පස්සේ මම කරපු දේත් බලන්න. tan A ධන B කියන්නේ sin A ධන B යට cos A ධන B. ඊළඟට අපි දැනටමත් sin A ධන B සූත්‍රය දන්නවා. ඒක ලියනවා. ඒක කටපාඩම් දැන් sin A cos B ධන cos A sin අපි මොහොතකට ඉස්සෙල්ලා හඳුන්ලා දුන්නා මොහොතකට ඉස්සෙල්ලා ඔප්පු කරා. cos A ධන B කියන්නේ cos A cos B ඍණ sin A sin B. දැන් අපිට ඉතා පැහැදිලි tan A ධන B සූත්‍රයේ තිබෙ tan A ධන tan B යට එකනේ tan A tan B තනිකර tan වලින්. නිසා මම මේකේ ලවයත් හරයත් කියන දෙකම tan වෙන්න ඕන නිසා හැම පදේම cos A cos B ගෙන් බෙදෙනවා. මෙතෙන් cos A sin B cos A cos B. cos A cos B යට cos A cos B. දැන් බලන්න මෙතන cos B ට cos B කපලා යනවා. tan A ඉතුරු වෙනවා. cos A ට cos B කපලා යනවා. tan B ඉතුරු වෙනවා. cos A ට cos A cos B ට cos B කපලා ගියාම 1 ඍණ tan A tan B. අට පැහැදිලිනේ. ඔන්න ඔක අහන්නේ
අපෝහනයක් විදිහට. මොකද මේ සූත්‍ර දෙකම යූස් වුණා. ඒ සමයක ඩෙඩියුස් කිරිල්ල. නේද? එනත් අපිට කියනවා ප්‍රූව් කරන්න කියනවා sin a ධන b cos a ධන b සූත්‍ර hence obtain. එනයින් ලබා ගන්න කියනවා tan a ධන b. හරි. ඔකත් සටහන් කරගන්න. රයිට්. ඊට පස්සේ මේ a ධන b සූත්‍ර වල මම දෙයක් කියන්නම්. අපි සාධනය කරද්දී ත්‍රිකෝණයන් දෙකේ පන් සුළු කෝණ තමයි AB තිබුණේ. නමුත් හොඳට මතක තියාගන්න අපිට පාවිච්චි කරනකොට A ධන B සූත්‍ර සියලු කෝණ සඳහා වළංගුයි. මොනවාද සියලු කෝණ කියන්නේ? සුළු කෝණ, මහා කෝණ, ඍණ කෝණ ඇතුළේ. ඔව්. එනම් සුළු කෝණ විතරක් නෙවෙයි මහා කෝණ, ඍණ කෝණ පවා දාන්න පුළුවන්. ඍණ කෝණ ඇතුළු. ඔන්නෝක මතක තියාගන්න. එහස මං අපි හදන ගැටලු වලදී ඔක ඔයා හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාට අහන්න පුළුවන් ඊටාම හොඳ ප්‍රශ්නයක් මං යොමු කරන්නම්. ඒක පොඩි උත්සාහයක් අරගන්න. ඒ උත්සාහය ගන්න බොහොම කල්පනාවෙන්. මොකද මේකටත් වැරදි ක්‍රම තියෙනවා. ඉස්සෙල්ලා මේක ලියාගෙන මෙන්න මේ ප්‍රශ්නේ ලියාගන්න. sin a ධන b සූත්‍රය ඇසුරින් cos a ධන b සූත්‍රය අපෝහණය කරන්න. ප්‍රශ්නයට පැහැදිලි නේද? sin a ධන b සූත්‍රය ඇසුරින් cos a ධන b සූත්‍රය අපෝහණය කරන්න. රයිට්. උත්සාහයක් ගන්න. වැරදිකම තියෙනවා, නිවැරදි ක්‍රමයේ තියෙනවා. දැන් උත්සාහ කරන්න. ඔක ලියා ගන්න. උත්සාහ කරන්න. ඒ අපෝහණය. sin a ධන b සූත්‍රය ලිව්වත් ඔන sin a cos b ධන cos a sin b. දැන් මේකෙන් අපිට එන්න ඕනි cos a ධන b සූත්‍රය. මේක තියෙන වැරදි ක්‍රම කියන්නද මං? සමහර වෙලාවට ට්‍රයැන්ගල් එකක් ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. ඒ හරහා යන්න උත්සාහ කරනවා. තවත් පිරිසක් sin වර්ග a ධන b ධන cos වර්ග a ධන b එකයි ඒක හරහා යන්න යනවා. නමුත් ඒතර වර්ගමූල ගන්නකොට ධන හෝරින එනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇදලා ගියොත් ඒක අපි සුළු කෝණ වලට ලඟු වෙනවා. දැන් a ධන b කියන්නේ සුළු කෝණයක් නෙවෙයිනේ. සුළු කෝණයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒස ක්‍රමය සාධාරණ වෙන්න ඕනේ. මේකේ තියෙන හැඩම විදිය තමයි පුතේ. AB කියන්නේ ඕනෑම කෝණනේ. මම ඒක කිව්වා. මං ඒ වෙනුවට ලියන එක්තරා කෝණයක්. මොකද්ද ලියන්නේ? ඒ වෙනුවට පයි බෙදීම 2 ධනයි. එහෙම නැත්නම් 90 ධනයි. යොදමු. ඊට පස්සේ මම මේ වීඩියෝ එකට අන්තර්ගත කළා නෑ ඔය 180 ධන තීටා සූත්‍රය, 180 ඍණ තීටා නැත්නම් ඇල්ෆා සූත්‍රය, 90 ධන තීටානේ. අන්න ඒ ටික ඔයා හොඳට ප්‍රැක්ටිස් කරගෙන ඒ ටික බලාගෙන ඉන්න ඕනේ මේ වීඩියෝ එක බලද්දී. එතකොට ඒ වෙනුවට පයි බෙදීම 2 ධනේ යොදමු. දැන් මට එනවා sin පයි බෙදීම 2 ධන a ධන b සමානයි sin පයි බෙදීම 2 ධන a cos b cos පයි බෙදීම 2 ධන a sin b. ඕන ඔය ටික ඔය sin 90 ධන a cos 90 ධන a ඒ ටික තමයි අපි අතරමැද කාලෙදී කරේ. හරි. ඒ ටික ඔයා පොතක් කර බලන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ගොඩක් දෙනා දන්නවා. මෙතන මම sin 90 ධන විදියට දැන් හදා ගන්න වරහන මට මෙහෙම දා ගන්න පුළුවන් නේ. සංඝටන නීතිය අනුව මේකට වරහන තිබ්බ එක මම මේකට ගත්තා. දැන් sin පයි බෙදීම 2 ධනේ පයි බෙදීම 2 ධන a ගොම එන්නේ සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් එක දෙවෙනි වෘත්තපාතේ. නිසා sin ධනනේ cos ධන cos a. හැබැයි මෙතන අනිත් පැත්ත cos පයි බෙදීම 2 cos කියන එක මාරු වෙනවා sin වලට. හැබැයි දෙවෙනි වෘත්තපාතේදී මොකද වෙන්න ඕනේ? cos ඍණයි. නිසා ඍණ sin a sin b එක හරිනේ. ඔව්. ඊට පස්සේ මෙතන දැන් මේක දැන් තනි කෝණයක් වශයෙන් අපිට පේනවානේ. ඔන්න එනවා. ඒක ධන cos
sin ධන a වෘත්තපදේ cos a ධන b සමානයි cos a cos b ඍණ sin a sin. කොහොම ලස්සනට අපි අපෝහණය කරා. ඔය මම තව ප්‍රශ්නයක් දෙන්න. ඔයා cos a ධන b සූත්‍රයෙන් sin a ධන b අපෝහණය කරන්න. මේ වගේමයිනේ. ඒක දැන් කරලා බලන්න. එතකොටත් ඒ වෙනුවට පයි බෙදීම දෙක දාන්න. වෙනුවට සූත්‍රයක අපිට ඒක වෙනුවට හොයන්න පුළුවන්. ඊටාම වටින ප්‍රශ්නයක් කියන්නම්. sin a ධන b සූත්‍රය ඇසුරෙන් tan a ධන b ගන්න. එතකොට පළවෙනි පියවර තමයි මෙන්න sin a ධන b cos a ධන b ගන්න. මේකෙන්මනේ ගත්තේ. ඊළඟ මේක 1 කියලා දාලා මේක 2 කියලා දාලා බෙදන්න. අර ඉස්සෙල්ලා කරා වගේ මොකද ඉන්නේ? මෙන්න එනවා tan a ධන b. පැහැදිලිද? මෙන්න මේ වගේ ප්‍රශ්න අතිශයින් වැදගත්. මේක උනත් විභාගයට අහන්න පුළුවන්. මම කල්පනා දැන් අපිට සුළු කෝණද ඒ කෝණද මේ කෝණද එන්නේ ඕනි කෝණයකට වළංගුයි සූත්‍රය. ඒක අපෝහණයේදී අපිට මේ විදිහට දිස් වෙනවා. හරි. හරි. දැන් මම මේ ඔය ධන බිය සිතව කියන්නේ ධන බිය සූත්‍රයත් සරල ගැටලුවකට වැටෙන්නම්. මේක. sin 75 කියන්නේ අපිට ඇප්ලයිඩ් වලදීත් ගොඩාක් තැන් වලට ඔය 75 sin එක. ඔක ඇතම් වෙලාවට රේඩියන් වලින් දෙන්නත් පුළුවන්. sin 75 කියන්න කිව්වොත් දන්නවා sin 75 මට ලියන්න පුළුවන් 45 ධන 30. එතකොට sin 45 cos 30 ධන cos 45 sin 30. එතකොට මෙහා එකයට මූල 2යි මෙහා මූල 3ට 2යි. එකයට මූල 3යි එකයට මූල 2යි භාගයයි. අපිට එනවා මූල 3 ධන 1යට 2යි මූල 2. ඔක උත්තරේ විදිහට අපිට තියන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙලාවට මේක හරේ පරිමේය කරලා එනවා. මූල 2කින් උඩ යට වැඩි කරොත් දෙවරක් 3 6යි මූල 6 ධන මූල 2 යට මෙතන මූල 2 වරක් මූල 2 2යි දෙවරක් 2 4යි. ඔන්න ඕක තමයි අපිට sin 75 සඳහා ලැබෙන්නේ. ඒ වගේ මම ඕකේ cos 75 ඉදිම මම tan 75 ගයන්න කියලා දෙන්නම්. tan 75 ගයන්න. tan 75. ඒක ලියනවා මං tan 45 ධන 30. එතකොට tan 45 ධන tan 30. එක ඍණ tan 45 tan 30. එක ධන එකයට මූල 3 එක ඍණ එක වරක් එකයට මූල 3. දැන් මෙතන මූල 3 ධන 1 යට මූල 3 ඍණ 1. ඔන්න ඔය විදිහට යන්න පුළුවන්. ඕකත් අපිට උත්තරේ ටිකක් හැඩ කර ගන්න පුළුවන් ප්‍රතිපදයෙන් වැඩි කරා නම්. සමහර විට අපිට උත්තරේ දෙන්නේ මේ විදිහට. යට එකේ දැන් හරේ පරිමේය වෙන්න නිසා යට එකේ ප්‍රතිපදනේ. එතන මූල 3 ධන 1 වර්ගයට මූල 3 ඍණ 1 මූල 3 ධන 1. උඩ මේක වර්ග කරොත් මූල 3 වර්ගය 3යි 1 වර්ගය 1යි 3 1 4. ධන මැද පදේ 2යි මූල 3. යට 3 ඍණ 1. එක 2යිනේ. එක 2කින් බෙදලා ගියොත් මං උත්තරේ මෙතනින් දාන්නම්. සමානයි 2 ධන මූල 3. 3 එකක් 2යිනේ. 2 බල. ඒතර 2 ධන මෙතනම ලියවුවොත් පෙනෙයිද දන්නේ නැහැ. ඔව්. පෙනෙන්නේ නැත්නම් එහා පැත්තේ බලා ගන්න. 2 ධන මූල 3. එතකොට ඔන්න මම sin 75 ගත්තා. tan 75 ගත්තා. අර ඕනනම් cos 75ත් අරගන්න. ඒ අතර ඔයා මතකට වීඩියෝ එක නවත්තලා මෙන්න මෙයාව හොයන්න. මම එක දෙන්නම් cos 105 again. ඊට පස්සේ sin 105 නැත්නම් අපි ඊළඟට දෙන tan නේ. ඔව්. sin කියමුකෝ කමන්නේ sin 105 කියන්නේ. එකම ගාන ඊට පස්සේ tan හුවනම් මේ දෙන බෙදලා ගන්නත් පුළුවන්.
ඊළඟ හොඳම දේ පුතේ මේ සූත්‍රවල ඒ ලකුණ දැන් අපි කොහොමද දන්නා sin 105 ධනාගයක් දෙවෙනි උත්පාදයේ sin ධනයි cos 105 ඍණාගයක් tan 105 આવුවොත් ඒකත් ඍණාගයක් දැන් 75 ඔක්කොම ධනනේ මේක ධනයි හරි එහෙනම් මේ දේ කරන්න ඔක ලියාගත්ත වහම cos 105 කිව්වොත් ඔයාගේ 75 ධන තිය වැඩක් නැහැ පුතේ 75 අපි මතක තියාගෙන ගන්න මේනේ අපි ඕක ගන්නවා 60 ධන 45 අන්න පාර නේ දැන් අපි දෙකම දාන්න එතකොට cos 60 cos 45 ඍණ sin 60 sin 45 cos 60 භාගයයි cos 45 එකට මූල දෙකයි sin 60 මූල 3/2යි sin 45 එකට මූල දෙකයි උතර මට මෙතන එනවා එක ඍණ මූල 3/8 2යි මූල 2 ඔකෙත් කැමති නම් හරේ පරිමේය කරන්න පුළුවන් ගොඩක් වෙලාට එයා උත්තරේ දෙනකොට හරේ පරිමේය කරලා දෙන්නේ නැත්නම් අපිට මෙතනින් නවත්තන්න පුළුවන් මම ඒක නිසා මේක උඩයි යටයි මූල දෙකකින් වැඩි කරන්නම් මූල 2 ඍණ මූල 6 යට 4 ඔයාට පැහැදිලිවම පේනවා හොඳින් බලන්න තා පැහැදිලි මේක නෙගටිව් මූල 2 මූල 6ට වැඩි ඉතින් ඒ එසේ විය යුතුයි දෙවන වෘත්තපාදයේ cos ධනවාවොත් තමයි වැරද්ද ඍණවා ඔය ගාම මම sin 105ටත් එන්නම් ඔන්න 60 ධන 45 sin 60 sin 45 ඍණ ධන cos 60 cos 45 තර sin 60 මූල 3/2යි sin 45 එකට මූල 2යි cos 60 භාගයයි cos 45 එකට මූල 2යි නම දැන් මොකද එන්නේ මූල 3 ධන 1 යට 2යි මූල 2 මේකේ හරේ පරිමේය කිරීම උදෙසා මූල 2කින් වැඩි කරොත් මූල 2යි මූල 3යි මූල 6 ධන මූල 2 යට 4 ඒක පොසිටිව් අනිවාර්යෙන් ධන වෙන්න ඉතින් ඔයාලට tan 105 આવුවොත් ඔයාලට මේ දෙන්න බෙදන්න පුළුවන් එහෙම නැත්නම් ඍජු සූත්‍රය යනවනේ අපි සූත්‍රය දාලා බලලා අවශ්‍යතාවය මත හරේ පරිමේය කරන්න පුළුවන් හරි ඉතින් අපිට සාමාන්‍ය විදියට ගණන් වල හම්බෙන්න දෙන්නේ තමයි 75 සහ 105 අපි ඔක සටහන් කරගමු මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආයි sin a ධන b සඳහා sin a ධන b ධන c සඳහා ප්‍රකාශනය මම සූත්‍රයක් කියලා දෙන්නේ නැහැ මොකද sin a ධන b ධන c සූත්‍රයක් තියෙනවා ඒක අපිට තියෙන සූත්‍රයක් නෙමෙයි සූත්‍රයක් කොහොම පාඩම් කරගන්න try කරොත් එහෙම හැබැයි තියෙනවත් පාඩම් කරගන්න නැති ඒවා පාඩම් කරගන්න නැහැ abc කෝණ වල sin හා cosine අසුරින් ලබා ගන්න දැන් මම මෙහෙම කරනවා sin a ධන b ධන c නේ අපි දන්නේ කෝණ දෙකක එකතුව. මේ කෝණ තුන මං කෝණ දෙකක් විදිහට ලියා ගන්නවා. මට පුළුවන් sin a ධන b ට බ්‍රැකට්ස් දාන්න ධන c. දැන් කෝණ දෙකක එකතුව. අපි එයාව ප්‍රසාරණය කරොත් sin a ධන b cos c ධන cos a ධන b sin c. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතෙන්ට ෆෝමියුලා එක මෙතෙන්ට ෆෝමියුලා එක අපි ඒව දන්නවා sin a ධන b ට ලියනවා sin a cos b ධන cos a sin b වතාවක් cos c cos a ධන b ට ලියනවා cos a cos b ඍණ sin a sin b වතාවක් sin c එතකොට මට එනවා මේ විදිහට මම මේක වරහන් ඉවත් කරොත් sin a cos b cos c මෙතන cos a sin b
cos c. cos a cos b sin c. ऋण sin a sin b sin c. පේනවද? right. ඉතින් ඔක නිකන් මතක තියාගන්නත් හිතනවා මේ sin a cos b cos c. a විතරක් sin. cos a sin b cos c. b විතරක් sin. cos a cos b sin c. c විතරක් sin. ඍණ sin a sin b sin c. නමුත් ඔක කටපාඩම් කරගන්න එපා. නොතර ත්‍රිකෝණමිතිය සූත්‍ර වල යම් රටාවක් එනවා. මෙතනත් ඒ රටාව පෙර යම් නිකන් පොඩි රිද්මයක් එනවා. ඔයා ඔය වගේම කරන්න මෙන්න මේක සඳහා ප්‍රකාශනයක් ගත්තා වගේ ඔය මෙන්න මේක කරලා බලන්න මොකක්ද දෙන්නේ කියලා. cos a ධන b ධන c සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඔන්න ඔයා අතීතයේදී ප්‍රශ්න විදිහට අවිල්ල තියෙනවා. ඔතනත් ප්‍රකාශනය ලබා ගන්න ABC කෝණවල sin cosine ඇසුරෙන්. ඒක කරන්න. මේක ලියාගෙන ඉවරලා ඒක කරන්න. ඊට පස්සේ මෙන්න මෙයාව කරන්න. ඒ දෙකෙන් එකක් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නම්. tan a ධන b ධන c සඳහා ප්‍රකාශනයක්. ඔය tan සූත්‍ර tan වලින්ම නෙන්නේ. tan a ධන b ධන c සඳහා ප්‍රකාශනයක්. tan a tan b නැත්නම් abc වල tangent ඇසුරින්. tan c ඇසුරින් ලබා ගන්න. පැහැදිලිද? ඔන්න ඕක ඈත අතීතයේ දවසක විභාගයටත් අහලා තිබ්බා. tan a ධන b ධන c සඳහා ප්‍රකාශනයක් tan a tan b tan c ඇසුරින් ලබා ගන්න. හරිනේ? right. ඒ වැඩ දෙක දැන් කරන්න වීඩියෝ එක නවත්තලා. tan a ධන b ධන c. ඔය sin a ධන b ධන c එකත් සමහර අය මෙහෙමත් කරනවා. sin a ධන b සමානයි sin a cos b ධන cos a sin b කියලා ලියලා b වෙනුවට b ධන c යොදමු. ඒකත් හරි. මෙතනත් tan a ධන b ධන c ගන්නකොට tan a ධන b ලියලා b වෙනුවට b ධන c යොදමු. හරි. නමුත් ඊට වඩා පහසුයි මෙතනම අපි බ්‍රැකට්ස් දැන් මම a ධන b ට බ්‍රැකට්ස් දානකොට b ධන c ට දාන්නත් පුළුවන්. ඉස්සෙල්ලා a ධන b ට දැම්මේ නේද? එසම මේ පාර b ධන c ට දාන්නම්. කොහොමත් උත්තරේට යනවා අපි. ඔන්නම. එතකොට tan a ධන tan b ධන c යට එක ඍණ tan a tan b ධන c. එතකොට මෙතන tan a tan b ධන c කියන්නේ tan b ධන tan c යට එක ඍණ tan b tan c. ඉර යට tan a tan b ධන c කියන්නේ tan b ධන tan c යට එක ඍණ tan b tan c. අර පැහැදිලිනේ. දැන් බොහෝ විට බොහෝ දෙනා කරන්නේ මේක පොදු හරයක් අරගෙන පස්සේ කපලා දාන. නොතිරිය පේලියක් පියවරක් අඩු වෙන විදියක් තමයි මේකේ අපි ලවයත් හරයත් එකනේ tan b tan c එකෙන් ගුණ කරමු. මේ වගේ. ඉතින් tan a වරක් එක ඍණ tan b tan c. ධන මෙතන tan b ධන tan c. යට එක වැඩි වුණා මෙහා. එතකොට එක ඍණ tan b tan c. ඍණ tan a වතාවක් tan b ධන tan c. උතනත් අර ඉස්සෙල්ලා වගේම තමයි පෑන කෑ ගහනවනේ. යම් රටාවක් එයි. එතකොට මෙතනදී ආ බලමු tan a මේ ආය tan b ධන tan c සමාන. ඒක ලියා ගන්න මේ විදිහට. tan a ධන b ධන c tan a ධන tan b ධන tan c ඍණ tan a tan b tan c.
යට පේනවා ඇති නේ මේක. එක ඍණ tan b tan c tan a tan b tan a tan c. මම ඉස්සල්ලාම tan a tan b ලියන්නම්. tan a tan b. ඊට පස්සේ tan b tan c. අවසානයේ tan c tan a කියලා ලියන්න. ඒක tan a tan c කොත් හරි. ඔන්න පුතේ tan a ධන b ධන c සඳහා සූත්‍රයක් අපි tan a tan b tan c ඇසුරින් ගත්තා. හරි. බලන්න මේ පැත්තේ මේ අයින ලියපු දේ මෙතන තියෙන එකම තමයි මම කරේ. මේක tan a ධන tan b ධන tan c. මෙතන ඍණ tan a tan b tan c. මෙතන තියෙනවා. එක ඍණ මම මේක අර පොඩි රටාවට ලිව්වා tan a tan b tan b tan c tan c tan a කියලා ලිව්වා. පේනවනේ? right. ඒක හරි. හරි. අපි ඊළඟට එමු a ඍණ b සූත්‍ර. දැන් a ධන b සූත්‍ර කතා කරානේ. ඒ වගේම කෝණ දෙකක එකතුවේ ත්‍රිකෝණමිතික අනුපාත කතා කරා වගේම අපි දැන් යනවා කෝණ දෙක අන්තරයේ ත්‍රිකෝණමිතික අනුපාත. a ඍණ b සූත්‍ර. එතකොට a ඍණ b සූත්‍රවලත් ඉතින් ප්‍රධාන දේ තමයි මතක තබා ගැනීම. සමන් අංකයකට ලියා ගන්නම්. පළවෙනි එක sin a ඍණ b සූත්‍රය. ඔන්න sin a ඍණ b එනවා. sin a cos b. දැන් ඉස්සෙල්ලාවේ ධනනේ. දැන් එන ඍණ. ඍණ cos a sin b. ඔක තමයි පළවෙනි එක. දෙවෙනි එක cos a ඍණ b සූත්‍රය. දැන් sin a ධන b ගේ මෙතන ධන තිබ්බා මෙතන ඍණ මෙතනත් ධන තිබ්බා. දැන් දෙකේම ඍණ. cos a ඍණ b සූත්‍රය වාට මතකද? cos a cos b ධනනේ තිබ්බේ. මෙදා පාර ඍණ. sin a sin b. එසා මතක තබා ගැනීම හරිම පහසුයි. tan කතාවත් ඒ වගේමයි. tan a ඍණ b කිව්වොත් tan a ඍණ tan b. කලින් ආවේ tan a ධන tan b නේ. ඒකෙදී ආවේ අපිට එක ඍණ tan a tan b මේකෙදී එක ධන tan a tan b. ඒසාර කටපාඩම් කරගන්න එපා මේ සූත්‍ර. එතකොට මැද ධන තිබ්බ තැන ඍණ වුණා නේද? මේකේ ධන මෙතන මට ඔන්න වැරදුනා. කලින් cos a ඍණ b තිබුණේ cos a cos b ඍණ sin a sin b නේ. දැන් එන්නේ ධන sin a sin b. ඊට tan a ඍණ b එකේදී tan a ඍණ tan b එක ධන tan a tan b. tan a ධන b එකේ තිබ්බේ tan a ධන tan b එක ඍණ tan a tan b. උණු ආකාරයට ඒක වෙනස් වෙනවා. එතකොට ප්‍රධානම දේ පුතේ මෙන්න මේ සූත්‍ර තුනත් මතක තබා ගැනීම නිසා මම මේවා ඔයගලන්ට මෙහෙම කොටු කරලා දෙන්නම්. ඒ වගේම මේක ඔප්පු කරනකොට අර කලින් වගේම ජ්‍යාමිතික ක්‍රමයකින් පුළුවන්. නමුත් විභාගෙදී ওই ජ්‍යාමිතික ක්‍රමය අහන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි a ධන b සූත්‍ර වලින් අපෝහණය කර හැකි. ඒස අපිට බොහෝමයක් විට අහන්නේ ගොඩක් විට අපෙන් අහන්නේ අපෝහණයෙන් මේ සූත්‍ර ලබා ගන්න එක ගැන. මම දැන් ඒක තමයි කතා කරන්න යන්නේ. මේක සටහන් කරගන්නකෝ. හරි. දැන් කරන්න යන්නේ sin a ඍණ b සූත්‍රය ගන්න. ඒක ගන්න අපෙන් අහන්නේ අහනවනම් ඔක අහන්නේ sin a ධන b සූත්‍රයෙන් අපෝහණය කරන්න. ඔය අපෝහණය කරන්න වඩාත් පහසු හොඳ සිස්ටම් එක තියෙනවා. මම ඉස්සෙල්ලා වැඩි දිනෙක කරන සාමාන්‍ය ක්‍රමය කියලා දෙන්නම්. ලියනවා මෙහෙම. sin a ධන b අපි ලියනවා. කොහොමද එන්නේ? sin a cos b ධන cos a sin b. නමුත් දැන් මට ලබා ගන්න ඕනේ sin a ඍණ b. ඒකෙදි මම කරන්නේ මේ AB කියන්නේ මෙතන තියෙන මේ AB කියන ඕනෑම කෝණ කියලා අපි කියලා තියෙනවානේ. මම B වෙනුවට වෙන කෝණයක් දානවා. B වෙනුවට ඍණ B යොදමු. -B කියන එක දානවා B වෙනුවට. එතකොට මට එනවා sin A ධන ඍණ B. හරිනේ? සමානයි sin A cos ඍණ B ධන cos A sin ඍණ b. හරි. ඊට පස්සේ මේ sin a ධන ඍණ b කියන්නේ sin a ඍණ b. ඔයා දන්නවා හොඳින්ම සූත්‍රය. ඒක මේ වීඩියෝ එකේ අන්තර්ගත නැහැ. cos ඍණ θ කියන්නේ cos θ තමයි. sin ඍණ θ කියන්නේ
ඍණ sin θ. tan ඍණ θ කියන්නේ ඍණ tan θ. ඒවා ඔයගොල්ලන්ට මතකයි. මතක නැත්නම් මේ notes බලන්න. cos ඍණ b ට ලියුවා cos b. ඒ වෘත්තපාද වලින් පැහැදිලි කරලා ඇති. cos a sin ඍණ b කියන්නේ ඍණ sin b. ඊට පස්සේ a ඍණයි මේ ධනයි සෙට් වුනම ඒක ඍණ වෙනවා. එහෙනම් ඔන්න එනවා sin a cos b ඍණ cos a sin b. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට අපෝහණය කරන්න පුළුවන්. මේක වීඩියෝ එක නවත්තලා හරි අවශ්‍ය සටහන් දාගන්න. ඊට පස්සේ මම ඕක ඊටත් වඩා වේගවත්ව කරන හැටියක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මේක සටහන් කරගන්නකෝ. ඔව්. මේක දැන් ඔයගොල්ලෝ සටහන් කරගන්න. හරි. ඕක මම අනිත් විදිහට කරන්නම් වඩාත් සාර්ථකයි මෙන්න මෙහෙම ගියොත්. පුතේ අපිට දැන් ඕනේ sin a b නේ. ඔය අන්තරය මම එකතුවක් කියලා ලියා ගන්නවා. එතකොට sin a ධන ඍණ b කියලා මම ලියා ගන්නවා. දැන් තියෙන කෝණ දෙක එකතුව. එකතුවේ සූත්‍රය අපි ලියනවා sin a cos ඍණ b ධන cos a sin ඍණ b. ඒකනේ අපිට එන්නේ. ඔව්. එතකොට cos ඍණ b කියලා කියන්නේ cos b මයි. sin ඍණ b කියලා කියන්නේ ඍණ sin b. ඒක අපි එකපාරම වැඩි කළාම ලියවත් කමන්නේ ඔන්න ඔය විදිහට. නේද? එහෙම නැත්තම් මෙතෙන්ට ඍණ දාලා අපි ඊළඟ පිළි ලියනවා. ඩිරෙක්ට්ලි වත් එක පිළිගනි. sin a cos b ඍණ cos a sin b. අර පැහැදිලිනේ. ඔව්. අපි ඊළඟට ඔයගොල්ලෝ මම මේක ලියාගෙන ඔයා cos a ධන b සූත්‍රය ඇසුරෙන් cos a ඍණ b සූත්‍රය අපෝහණය කරන්න. ඒක දැන් කරන්න. මම කරන්න කලින් ඔයගොල්ලෝ ඒක කරන්න. දැන් මේක ලියා ගන්න. අපි ඊළඟ කරමු cos a ඍණ b. මම ඒක ලියා ගන්නවා එකතුවක් වශයෙන් cos a ධන ඍණ b. එහෙම නැත්නම් ඔයාලට මම කියපුවා අනිත් ක්‍රමය මතකයිනේ. මොකක්ද අනිත් ක්‍රමය කිව්වේ? cos a ධන b ලියලා b වෙනු ඍණ b යොදන්න පුළුවන්. නමුත් මේක පහසුයි. දැන් මෙතන එනවා cos a cos ඍණ b. cos a ධන b සූත්‍රයේදී මැදට එන්නේ ඍණ sin a sin ඍණ b. ඊට පස්සේ cos ඍණ b කියන්නේ cos b මයි. sin ඍණ b කියන්නේ මොකද්ද? ඍණ sin b. එතන මෙතන ඍණ ධන වෙනවා. ඔන්න අපිට ආවා cos a cos b ධන sin a sin b. ඒක හරිනේ. එහෙම නැත්නම් මම කියපු අනිත් ක්‍රමය අනුගමනය කරන්න. ඔක ලියාගෙන ඉවරලා ඔයා මෙහෙම දෙයක් කරන්න. tan a ධන b සූත්‍රය ඇසුරෙන් tan a ඍණ b සූත්‍රයත් අපෝහණය කරලා පෙන්නන්න. right. tan කතාව. ඔන්න මම tan a ඍණ b ලියා ගන්නවා. tan a ඍණ b සමානයි tan a ධන ඍණ b. දැන් තියෙන්නේ කෝණයන් දෙක එකතුවක්. එකතුවට සූත්‍රය මම ලියනවා tan a ධන tan ඍණ b. බෙදීම එක ඍණ tan a tan ඍණ b. ඔයාලට දැන් මතකයේ ඇතිනේ මෙන්න මේක මම කීවා ඉස්සල්ලා tan ඍණ θ කියන්නේ ඍණ tan θ. ඔය සාධනයෙන් ඉගෙනගෙන ඇති. ඊට පස්සේ දැන් tan ඍණ b කියන්නේ පුතේ ඍණ tan b නේ. ඔව්. මෙතන tan ඍණ b ඍණ tan b ඍණයි ධන වෙනවා. එකපාරම ධන කළාම ලියුවත් කමක් නැහැ නේ. ඔව් ඍණයි ධන වෙනවා කියන කතාවෙන් තමයි ඔක ධන එන්නේ. මෙතන එන්නේ සැබෑවටම ඍණ tan b. right. දැන් ඕක ලියාගත්තානේ. ලියාගත්තට පස්සේ ඔයාලට මම දෙනවා ඕක වෙනස් විදිහකට. කොහොමද දන්නවද? ඊළඟට ඔයා sin a ඍණ b cos a ඍණ b සූත්‍රය අසුරෙන් tan a ඍණ b සූත්‍රය අපෝහණය කරන්න. ලියාගන්න. sin a ඍණ b මේකට කලින් නේද ඔයගොල්ලෝ මේක ඉස්සර ලියන්න බෑ. හරි. මෙයා සටහන් කරගන්නකෝ. ඒක sin a ඍණ b cos a ඍණ b සූත්‍ර වගින් tan a ඍණ b සූත්‍රය අපෝහණය කරන්න. දැන් මෙතනදී මම ලියනවා tan a ඍණ b කියන්නේ sin a ඍණ b යට cos a ඍණ b. එතකොට sin a ඍණ b එනවා sin a cos b
ඍණ cos A sin B. බෙදුවා cos A cos B ඒකෙදී එන්නේ ධන sin A sin B. දැන් අපි හැමෝමත්ම දන්න දේ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ tan වලින්. tan A tan B වලින්. නිසා ලවයත් හරයත් සුපුරුදු විදියට කලින් අපි කරා වගේම cos A cos B ගෙන් බෙදනවා. ඔමාව මෙතන මේවා මෙන්න යට cos A cos B. ඊට පස්සේ මෙතන ඔයා දකිනවා මේ cos B ට cos B කැපිලා tan A එනවා. මේ හරිය tan B එනවා. මෙතන මේක tan නෙවෙයි මේක cos cos කැපෙනවා cos B කැපෙනවා. එක ඍණ එක ධන tan A tan B. එතකොට A සිස්ටම් එකටත් වෙලාවකට අපෙන් හයි. ඒ කරේ sin A ඍණ B cos A ඍණ B සූත්‍ර වගින් tan A ඍණ B සූත්‍රය අපෝණය කරන්න. සටහන් කරගන්න. හරි. දැන් sin 15 අගයන්. sin 15 අගයන් කිව්වොත් පුතේ අපි දන්නවා 15 කියන එක මට ගන්න පුළුවන් මෙතඩ් දෙකක් තියෙනවා. එකක් 60 ඍණ 45. අනිත් එක 45 ඍණ 30. මම මේක sin 15 කියන එක ගන්නම් sin 45 ඍණ 30. කෙනෙක් 60 ඍණ 45 කියලා ගත්තත් ඒත් වෙනවා. එතකොට මේක ඔය සූත්‍රය දානවා sin 45 cos 30 ඍණ cos 45 sin 30. sin 45 ගියොත් එකයට මූල 2යි cos 30 මූල 3ට 2යි. cos 45 එකයට මූල 2යි sin 30 භාගයයි. ඊට පස්සේ වාට ආවා මූල 3 ඍණ 1 යට 2යි මූල 2. එහෙම තියන්න පුළුවන් අපි පොඩ්ඩක් හැඩ කරොත් උඩ යටයි මූල 2 වැඩි කරලා අපි එදා වගේම ඔන්න ඔහම එනවා. හරිද? ඔගොල්ලෝ ඔක ලියාගෙන දැන් ඉක්මනට කරන්න cos pi බෙදීම 12 ගයන්න. ඒකයි මම එක රේඩියන් වලින් දුන්නා. tan pi බෙදීම 12ත් වෙනම ගානක් ඉදිරිය ගයන්න. දැන් තනි ගාන විදියට ගියොත් ඔය දෙක බෙදුවත් හරිනේ. ඔන්න ඔය දෙක දැන් කරන්න පළමුව මේක ලියාගෙන. ඊට පස්සේ මම ගොඩාක් කරාට ඒගොල්ලොත් දැන් දෙන්නේ රේඩියන් වලින්. ඒ ගාන තව ටිකක් මම සංවර්ධනය කරා. cos pi බෙදීම 12 ගයන්න එනයින් sin pi බෙදීම 12 ලබා ගන්න. ඕනම් තවත් අහන්න පුළුවන්. මේකත් අහන්නකො නේද? cos 11යි pi බෙදීම 12ද අපෝණය කරන්න. ඔන්න ගාන පොඩ්ඩක් ඇද්දා. හරි. ඊට පස්සේ මම ඉස්සල්ලාම cos pi බෙදීම 12 නේ දැන් ඔය රේඩියන් දුන්නම සමහර අයට අර 15 වගේ දැනෙන්නේ නැහැ. 15 කියන එක දැනෙනවනේ 45 ඍණ 30 කියලා. ඔව්. මේක ඒකම තමයි නැත්නම් 60 ඍණ 45. එතකොට cos ඔන්න 60 ඍණ 45 කියන එක රේඩියන් වලින් ලිව්වා. දැන් එනවා cos A cos B ධන sin A sin B. අපි ආදේශ කරමු. cos 8 භාගයයි cos 45 එකයට මූල 2යි sin 8 මූල 3යට 2යි sin 45 එකයට මූල 2යි. එතකොට මට එනවා මේක මූල 3 කලින් ලියුවොත් මූල 3 ධන 1 යට 2යි මූල 2 හෙවත් මූල 6 ධන මූල 2 යට 4. ඕක තමයි පිළිතුර. ඕක යාලට එන්නේ නැතිනේ. right. දැන් බලන්න අපෝ ඕනේ. ඒක අපි ඔයගොල්ලෝ දන්න කලින් දන්න දේවල්. දැන් sin 5යි pi යට 12 කිව්වොත් පුතේ දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. ඔය 5යි pi යට 12 අයින් කළා sin 75 කිව්වොත් ඔයා cos 15 කියලා දන්නවද? sin 75 කියන්නේ sin 90 ඍණ 15 ඒ කියන්නේ cos 15. ඒ වගේ මෙතන මම ලියනවා මේ තියෙන්නේ sin pi බෙදීම 2 ඍණ pi බෙදීම 12. ඒක නේද? ඔක අංශක දුන්නා නම් හොඳට පේනවා. දැන් 75 නේ මේක. ඔව්. එතකොට ඒක හරි.
ඒක අපි දන්නවා sin 90 θ කියන්නේ cos θ. එහෙනම් cos π බෙදීම 12. ඒකනේ දැන් මේ අපි හෙව්වේ. මූල 6 ධන මූල 2 යට 4. ඔන්න ඔහොම විභාගයට අහන ඔය වගේ ප්‍රශ්න. තවත් හොඳ එකක් මම ගමු cos 11යි π යට 12. දැන් ඔයා දන්නවා π කියන්නේ 180 නේ. cos කියන එක අපි ගත්තොත් එහෙම cos 180 ඍණ අල්ප කියන්නේ cos අල්පා. ඒ නිසා මේක මම ලියනවා cos π ඍණ π බෙදීම 12. ඇත්තටම cos 180 ඍණ θ කියන්නේ cos θද. නා cos 180 ඍණ අල්ප කියන්නේ වෘත්තපාද වලින් බලමු දැන් ඍණ cos sin ආවොත් ධන. නිසා cos 12 11 π කියන්නේ ඍණ cos මෙන්න මෙයා. නේද? මෙතන අපි ඊළඟ පෙළේ ඍණ දාන්නේ. දැන් මේ තියෙන්නේ මේකමයි. දැන් මේක කියන ඍණ cos π බෙදීම 12. cos π බෙදීම 12 අපි දිනවනේ. ඒතර නිසා ඍණ වරක් මූල 6 ධන මූල 2 යට 4. ඔයාලට පැහැදිලි නේද? ඕම ලස්සන ගානක්. ඒ අපෝහන හරිම වැදගත්. cos 12න් 11 π කියන්නේ දැන් ඇත්තටම එන්නේ දෙවෙනි වෘත්තපාදෙනේ. දෙවෙනි වෘත්තපාදේ cos ඍණයිනේ. දන්නව නේද? වෘත්තපාදවල ගන්න හැටි නේ. එක එක වෘත්තපාද ලකුණු දන්නවා. ඉතින් මේක හරි. රයිට්. මේ වීඩියෝ එක ඔහොම නවත්තලා ඔයා සටහන් කරගන්න. ඔකේ යන්න ඕකත් ඒ වගේම ඔයා try කරන්න. දැන් ඉස්සෙල්ලා try කරන්න. try කරලා තමන් උත්තරය ආවට පස්සේ මම හදනවා එක බලන්න. try කරන්න. tan π බෙදීම 12 කියන එකත් පුතේ ගන්න පුළුවන්. tan π බෙදීම 3 ඍණ π බෙදීම 4. π බෙදීම 4 ඍණ π බෙදීම 6 කියලා ගන්න පුළුවන්. ඒක ටිකක් දිගයි. ඒ tan π බෙදීම 6 එකයට මූල 3නේ. tan π බෙදීම 3 આવොත් මූල 3. ඒක ලස්සනයි. එතකොට එනවා tan π බෙදීම 3 ඍණ tan π බෙදීම 4 යට 1 ධන tan π බෙදීම 3 tan π බෙදීම 4. එතකොට මේක මූල 3 ඍණ 1 යට 1 ධන මූල 3 වරක් 1. ඔන්න අපි ප්‍රතිපදයෙන් වැඩි කරොත් මේක ඉස්සර ලියාගමු මූල 3 ඍණ 1 යට මූල 3 ධන 1. නැත්නම් ඉතින් ප්‍රතිපදයෙන් වැඩි කරන කතාව දන්නවනේ මම ඔක කොහොම තියන්න. හරේ ප්‍රතිපදයෙන් වැඩි කළා උත්තරේ හරේ පරිමේය කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. දැන් මෙන්න අහනවා cot π බෙදීම 12. පුතේ cot π බෙදීම 12 කියන්නේ 1 යට tan π බෙදීම 12 කියලා අහලා ඇති. දන්න මූලිකම සූත්‍රයක්. එතකොට 1 යට tan π බෙදීම 12 ගුවොත් මේ කියනවා 1 යට මේ උත්තරේ. ඒ කියන්නේ මූල 3 ඍණ 1 මෙතන මූල 3 ධන 1. උත්තරේ මූල 3 ධන 1 යට මූල 3 ඍණ 1. ඔන්න cot π බෙදීම 12 ආවා. ආය ආනෝ cot 12න් 5ක් පයි. ඒක මොකද්ද? cot කියන එක මතක ගන්න. cot π බෙදීම 2 ඍණ මෙතන එනවා. මොකක්ද දෙන්නේ? π බෙදීම 12. ඒක හරිනේ පොදු හරය අරන් බලන්න. මෙතන 6 නේ 6 එකක් 5යි ගන්නට හරි. 12න් 5ක් පයි කියන එක අංශක දුන්නා නම් ඔයාලට ලස්සන cot 75 කියලා තියෙයි. එතකොට ඔයාලයි cot 90 ඍණ 15. ඒක තමයි මේ රේඩියන් හුරු වෙන්නේ. දැන් cot 90 ඍණ θ කියන්නේ tan θ. tan π යට 12. ඒක තමයි ළමයි අපි මේ හොයාගත්තේ. අපෝවනේ කියන්නේ ඒක ඩිරෙක්ට් යූස් වෙනවා. ඔන්න මං සටහන් කරනවා. ලියාගන්න. තව ප්‍රශ්නයක්. sin a ඍණ b ධන c සඳහා ප්‍රකාශනයක් abc කෝණවල sin හා cosine ඇසුරින් ලබා ගන්න. sin හා cosine ඇසුරින් ලබා ගන්න. එතකොට මේකේ බලන්න පුතේ එක තැනක ධන එක තැනක ඍණ. අපි දන්න සූත්‍ර හරහා අපි ගොඩ දාන හැටි දැනගන්න ඕනේ. මේක sin a ඍණ b ට මම බ්‍රැකට්ස් දානවා. ධන c. බ්‍රැකට් දානවා කියලා මේ උඩින් ඉරක් ගහන්නත් පුළුවන්. දැන් එකතුවක් නේ තියෙන්නේ. ඕනම් මේකෙන් ඍණක් එළියට අරන් අන්තරයක් ගන්න පුළුවන්. නමුත් එතකොට මහා ප්‍රාණ මේක ලේසි. දැන් එනවා sin a ඍණ b cos c ධන cos a ඍණ b sin c. එතකොට sin a ඍණ b ගියොත් sin a cos b
ඍණ cos A sin B. වතාවක් cos C cos A ඍණ B කියන්නේ cos A cos B ධන sin A sin B. වතාවක් sin C. පේනවනේ සියල්ලනේ බලන්න. ඊට පස්සේ මම මේක වරහන් ඉවත් කරොත් sin A cos B cos C. ඊට මෙතන ඍණ cos A sin B cos C. හරිනේ. මම ධන පද ටික යන්න දෙකක් cos එකක් sin එක මේක ඊළඟට ලියන්නම්. කොහොමත් අවුලක් නැහැ. ඉතින් අපිට එම් පිළිවෙලක් කියලා නැති නිසා මෙහෙම ලියන්න අවුලක් නැහැ. ඕක. නමුත් අර රටාවක් එනවා කියලා ඔයාලට පේන්න ඕනේ. මේක sin A sin නෑ ඕකේ නම් රටාවක් ගැන කියන්න ඕනේ නෑ. මොකද මැදරින රටාවක් පේන්නේ නැහැ මැදරින හින්දා. ඕන ඕක. බලන්න අපි සුළු කිරීම හරිද කියලා sin A cos B ඍණ cos A sin B වරක් cos C cos A cos B දන sin A sin B වරක් sin C. හරිනේ? sin A cos B cos C cos A sin B cos C cos A cos B sin C sin A sin B sin C. ලියාගෙන ඉවර වෙලා මම තව ප්‍රශ්නයක් ලියනවා. මෙන්න මේක ඔයගොල්ලෝ දැන් කරන්න. මේ tan A ධන B ඍණ C. එකත් අපේ සම්මත සූත්‍රයේ සඳහා ප්‍රකාශනයක්. tan A tan B tan C අසුරින් ලබා ගන්න. අසුරින් ලබා ගන්න. ඔන්න ඔය ප්‍රශ්නෙට දැන් උත්තර ලියන්න. ඊළඟ පුතේ මම මෙතනින් ඔය ධන B ඍණ B සූත්‍ර කතා කරපු නිසා මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඊට පස්සේ මම මේ දැන් ඔයගලන්ට කිව්වා මේක හොඳට අධ්‍යයනය කරලා අපි ඔන්ලයින් පාඨමාලාවට සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතියේ බොහෝ විට මම 2.30 3.30 සූත්‍ර වලත් වීඩියෝ එකක් කරන්න ඉඩ තියෙනවා. ඒකත් බලන්න ඒක කරලා තිබ්බොත් එහෙම නැතත් දැන් අපි ඔන්ලයින් පාඨමාලාවට සම්බන්ධ වෙන ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඒකේ ලින්ක් එක මෙතන දායි. SLT 25 ඔස්සේ යන්නේ. හරි මේක සටහන් කරගෙන අපි මේ වීඩියෝ එකෙන් සමුගමු.